ताई पोंगल කවුද අහලා තියෙනවා ඔයා උගන්වන්නේ මොන ඉස්කෝලේද කියලා? නිමේෂ් නේද? මොන ඉස්කෝලේ දානවා නිමේෂ් මම උගන්වන්නේ. දැන් උගන්වනවා ගෙදර ඉස්කෝලේ. නේද? දැන් ගෙදර ඉස්කෝලේ මේ ගෙදර ඉස්කෝලේ. ඉස්සරහා ඉන්නවා ඔයාලා මං ඉන්නවා ගෙදර. මේ පැත්තෙන් තෙමෙනවා එළිය වහිනවා අරේ ඔය කොට ගලනවා. තා ටික වෙලාවකින් මං උඩට යයි ඈ. වතුර පිරුණොත් එහෙම. ඉඳන් පරිස්සමයි. මම උඩට යනකොට ඔයාලා චුට්ටක් බලන් ඉන්න මම මෙහෙම උඩට ඔහම යනවාද කියලා. මට දැනෙන්නේ නැති වෙයි. එහෙම උනොත් කියන්න ඕන් සර් උඩ යනවා කියලා. නේද? ඔව් කියන්න. යනකොට අපිත් එක්කන් යන්නකෝ. පින්නලා අලිය ටිකට මොකද වෙන්නේ? පින්නවලද? ඒ ගැලුවා. එහෙට එච්චර වතුර ගලන්නේ නැහැ. අලියා නම් ලොකුයිනේ ඌ පාවෙලා යයි. අපි මේ කූර වගේ මෙහෙම බුස් කරන යටට බහි වතුර. නේද? යානෙයිහල් අලි. හරි. දැන් මේ තයි පොංගල් ගැන දන්නවද? තයි පොංගල් ගැන දන්නවද කියන්නේ? ජනාදි දන්නවද? දන්නවා සර්. මොකද්ද තයි පොංගල් කියන්නේ අපි චුට්ටක් දැන් ඔය මේ දෙමළ පොතේ මේක ඉගෙන ගන්නවත් එක්කම අපි මේ දෙමළ සංස්කෘතිය ගැනත් ඉගෙන ගන්නවා. මොකද ඉස්සරහට තයි පොංගල් ගැන රචනා ලියන්න එහෙම තියෙනවා. ඒවා දැනගන්නත් ඕන. අපි මේ ආපෙන්ද කතා. ජෙනෙත් මම කරවලේ. දැන් හරි. අලුත් අස්සෙන් කිරිතුර වීම. ඔව් අලුත් අස්සෙන් කිරිතුර වීම. ඒකට වැඩි පුතේ සංස්කෘතික කොටසක් තියෙනවා ඒ තයි පොංගල් කියන එකේ. මොකක්ද මේ සංස්කෘතික කොටස? කාටද මේ කිරි උතුරවන්නේ? ඇයි කිරි උතුරවන්නේ? ඉස්සලා කියනවා තයි පොංගල් සමරන්නේ කවුද කියලා? දමිල වැසියන්. දමිල. නෑ. අපි ඒකට දමිල කියලා විත්තොත් පුතේ උක දැන් ගොඩක් විග්‍රහ කරන්න යන්නේ ඔයාලට ඒවා පැහැදිලි කරගන්න අමාරු වෙනවා. දෙමළ කියන එකේ ද්‍රවිඩ කියලා එන්නේ. ද්‍රවිඩ කියන්නේ දකුණ කියන සංස්කෘත භාෂාවෙන් කැඩිච්ච වචනයක් තියෙනවා ද්‍රවිඩ කියලා. එතකොට ඒ දමිල ජනයා තමයි දමිල කතා කරන බහුතරයක් හැබැයි තයි පොංගල් සමරන්නේ නැහැ. තයි පොංගල් සමරන්නේ Hindu බැතිමතුන්. Hindu බැතිමතුන් අවුරුද්ද පුරා ගොවිතැන් කරනවා. ගොවිතැන් කරලා මෙයාලා මොකද කරන්නේ? ඒ ගොවිතැන් කරන්න උදව් වෙන කෙනෙක් ඉන්නවා. කවුද උදව් වෙන්නේ? ගවයා. නෑ. ඒවා දෙන කෙනෙකුත් ඉන්නවා. ජලය සහ වැස්ස දෙන කෙනෙක් ඉන්නවා. කවුද දෙන්නේ? ඔව්. ඒවා දෙන්නේ පුතේ හිරු, සූර්යයන්. හිරු. එතකොට මෙයාලා දේවත්වයන් සලකනවා හිරු කියන කෙනා දෙවියෙක් විදියට. හිරු දෙවියන්. එයාට මේ පුද සත්කාර කරන්න, වන්දනාමාන කරන්න තමයි මේ තයි පොංගල් උත්සවය සමරන්නේ. කවද සමරන්නේ? ජනවාරි ජනවාරි කවද? ජනවාරි කවද? ජනවාරි 18. මේක කියන්නේ පුතේ தை மாதத்தில் முதலாம் நாள் தை பொங்கல் கொண்டாடப்படும். ඒ මොකද්ද? தை மாதம் முதலாம் திகதி. முதலாம் කියන්නේ මොකද්ද? தை மாதம் කියන්නේ මොකද්ද කියන්නේ? தை மாதம் ජනවාරි මාසේ. ජනවාරි මාසය. தை மாதம் කියන්නේ ජනවාරි. එහෙනම් தை மாதம் முதலாம் திகதி. முதலாம் කියන්නේ මොකද්ද? முதலாம் தை මාසේ පළවෙනිදා. දැන් උග ආයි ප්‍රශ්නයක් වුණා නේද? දැන් එයාලා සමරනවා 15 ජනවාරි ගත්තහම 15 ඊට පස්සේ කවද්ද දැන් ඒ කට්ටිය ජනවාරි 14. ඔව් 14 සමරනවා. 15 කියන්නේ මාට්ටු පොංගල් කියලා දෙවෙනි දවසේ. පුතේ හින්දු කැලෙන්ඩරේ වෙනම තියෙනවා. හින්දු කැලෙන්ඩරේ தை මාසය කියන්නේ ජනවාරි මාසය නෙවෙයි තයි ඒක.
ජනවාරි කියලා ගත්තොත් අපි සමරන්නේ ජනවාරි 1 වෙනිදා. හැබැයි එයාලගේ තයි මාසේ 1 වෙනිදා එන්නේ අපේ මේ අපි සමරන ජනවාරි මාසේ කවදද? 14 වෙනිදා තමයි හින්දු කැලෙන්ඩරේ අවුරුද්දේ 1 වෙනි දවස. 1 වෙනි මාසේ 1 වෙනි දවස අපි සමරන ජනවාරි 14. හින්දු කැලෙන්ඩරේ යන්නේ ජනවාරි 14 ඉඳලා පෙබරවාරි 14ට තයි මාසේ 1 වෙනි මාසේ. පෙබරවාරි 14 ඉඳලා මාර්තු 14ට දෙවෙනි ඔහොම ගිහිල්ලා අප්‍රේල් 14 කියන්නේ කට්ටියන්ට සිත්තිරයි මාසයේ 1 වෙනිදා. අපි සමරන්නේ අප්‍රේල් 14 අවුරුද්දේ. එයාලා සමරන්නේ සිත්තිරයි මාසේ 1 වෙනිදා. එහෙම 30න් 30ට යන්නේ. අපි මේ කාගේවත් යන්නේ ජනවාරි කියලා අරගෙන තියෙන නැත්නම් අපිට මාසේ දුරුතු මාසේ නේද? එතකොට මේක තමයි සමරන්නේ පුතේ. එතකොට සමරන්නේ කවද්ද? අප්‍රේල් ජනවාරි ගත්තොත් ජනවාරි 14. ඒක සමරන්න හේතුව දැන් ගොවිතැන් කරන්න අවුව මේ කතාව මේකේ තියෙනවා මම මේ තියෙන කතාව ඔයාලට තව ටිකක් ලස්සන කරලා මේ කියන්නේ. මේ කතාව ඊට පස්සේ ලස්සනට මතක් වෙයි මේකේ මොකද්ද කියන එක. එතකොට මේක ළමයි මේ ජනවාරි දැන් මේ මාසේ 1 වෙනිදා මෙයාලා ගොවිතැන් කරනවා. හින්දු කට්ටිය ගොවිතැන් කරන්නේ. ගොවිතැන තමයි මෙයාලගේ ප්‍රධාන ආහාරය සපයන එක. එතකොට මේ ගොවිතැන් කරන්න උවමනා වෙනවා අවුව සහ වැස්ස කියන දෙක. අවුවට කියනවා වෙயில் වැස්සට මලයි. உழவர்களுக்கு விவசாயம் செய்ய வெயிலும் மழையும் தேவை. ගොවියන්ට ගොවිතැන් කිරීමට අවුවත් වැස්සත් අවශ්‍යයි කියලා කියනවා එතන. ඉවේ තරුවදු සූරියන් තාන් මේවා ලබා දෙන්නේ හිරු. නංගිටත් කතා කරනවා මං කතා කරනවා හිරු දෙයියන්ට මෙහෙ නංගිට අඬ ගන්නවා. අම්මෝ කවුද? ලවරියක් අයියෙන් ගන්න ගන්න. නින ඇහෙන්නේ නැහැ. සර් දිනුනේ දිනුනේ කියලා කියන්නේ සර්. දිනුසිට මයික් එක හරි. දැන් එතකොට මේවා දෙන්නේ එතකොට හිරු. අවුවයි වැස්සයි ලබා දෙන්නේ හිරු. ඒකට කියනවා හරිද? මේකට කියනවා පුතේ බලන්න අපි කිව්වේ මොකද්ද? උලවර්හලකෝ විවසායම් செய்ய ගොවියන්ට ගොවිතැන් කිරීමට මොනවද? වෙයිලුම් මලෙයුම් තේවි. අවුවත් වැස්සත් අවශ්‍යයි. ඉවෙයි තරුවදු සූරියන් මේවා ලබා දෙන්නේ හිරුය. ඔක තමයි පුතේ මුල්ම කතාව. හරිද? ගොවියන්ට ගොවිතැන් හරිද? මේවා දෙන්නේ කවුද? හිරු දෙන්නේ. හිරු දෙවියන් තමයි මේවා ලබා දෙනවා කියලා කියන්නේ. එතකොට ළමයි ගොවියන්ට මේ ගොවිතැන් කරන්න මේවා දෙන්නේ හිරු. ඒකට තමයි මේ මොනවද? ඒකට තමයි දරුවනේ මොනවද දෙන්නේ? මේන්න මේ උත්සවය පවත්වන්නේ ජනවාරි හින්දු අයගේ තියෙන පළවෙනි උත්සවය තමයි තයි පොංගල්. හින්දු ජනයාගේ තියෙන පළවෙනි උත්සවය තමයි තයි පොංගල්. ඒක තමයි මේ පාඩම. එතකොට මේක කරන්නේ පුතේ හිරු දෙවියන්ට තමයි මේ පූජාව කරන්නේ. හිරු දෙවි කෙනෙක් විදියට සලකලා. හිරු දෙවි කෙනෙක් විදියට සලකලා මේව කරන්නේ මෙන්න මේ උත්සවයේ තකා. ඉතින් මේක පුතේ ඔයාලට 11 පාඩමට යනකම් තියෙනවා. මම ඒකයි මුලින්ම මේ කතාව එන්න කලින් මතක් කරේ. ඔයාලට මේක 11 වසරේ තියෙනවා. මේ තයි පොංගල් සම්බන්ධව. ඒක දැනගෙන ඉන්න ඕනේ මේ කතාව. එතකොට මෙයාලා කරන්නේ එදාට උදේම නැගිනවා. තව දැකලා තියෙනවද අර ලස්සනට දානවා. මිදුල් වල ලස්සන රූප දැකලා තියෙනවද? දැකලා තියෙනවද? මොනවද ඒවට කියන්නේ? කොලම් රට කෝලම් රට. මේ දාන්නේ මොන වගේන්ද? කෝලම් රට
මොනවද? කුඩු වලට සාය පුතා මේක දැන් අපේ සංස්කෘතියේ දැන් එක එක දේවල් වෙනස් වෙලා තියෙනවානේ. පොල් කුඩු දානවා ගොඩ දෙනෙක්. මේක දාන්නේ පුතේ ධාන්‍ය පිටි වලින්. ධාන්‍ය වර්ග අරගෙන ධාන්‍ය පිටි වලින්. මේක දාන්න මූලික අතීතයේ මූලිකම සිද්ධ හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව කියන්නේ? බලන්න හිතන්න. ඔයාලාම හිතන්න. මොකක් කියලාද හිතන්නේ? මේවා දාන්න හේතුව පුතේ ඔයාලා දැන් අවුරුද්ද සමරනවානේ. අවුරුද්ද සමරනකොට මොනවද වැඩිපුරම හදන්නේ ගෙදර? කිරිබත්. ඔව් කිරිබත් වලට වැඩි තියක් තියෙනවා මොනවද? කැවිලි වර්ග හදනවා නේද? ඒ කැවිලි වැඩිපුරම මොන රසද? පැණි රසයි. එතකොට පුතේ මේ පැණි රස දවස් වලට ගෙදෙට්ට කවුද එන්නේ වැඩිපුරම? කුඹි එනවා. යකු පොහා මං කිරිබත් කැවුම් කොඳුරුවන්ටත් වැඩිය පුතේ කුඹි එනවා ගෙට. මේක හේතුව මේ කෝලම් රටා ආරම්භ වෙන්න හේතුව මම මේ අතීත කතාව කියන්නේ. එතකොට පුතේ මේ කුඹි එනවා ගෙට මේ පැණි රස කෑම හදනකොට කන්න. මෙයාලා මොකද කරන්නේ? Hindu ජනයා ඒකට හුරු වෙලා තියෙනවා. ධාන්‍ය පිටි වලින් ඉස්සර කරලා තියෙන්නේ මිදුලට ධාන්‍ය පිටි දාලා. එතකොට මෙයාලා අවුරුද්දේ මුල්ම දවසේ අර ධාන්‍ය පිටි ටික මෙයාලා ගුල් වලට ගෙනින් තියාගෙන යාලා කෑම හදා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙයාලට කෑම පුතේ වුවමනා වෙන්නේ නැහැ. එතකොට ගෙට එන්නේ නැහැ මෙයාලා මේ පැණි රස වලට. ඒ කෑම තියෙනවනේ මොන තරම් ගබඩා කරගෙන. ඒකට තමයි මේ කෝලම් රටා කියන එක බිහි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක සංස්කෘතික අංගයක් වෙලා මේ ලස්සන වෛවර්ණ ලස්සන රටා දාලා හදනවා. මේක තව එක එක දේවල් තියෙනවා. එක එක උත්සව වලට එක එක විදිහට මේ කෝලම් රටා දාන ක්‍රමවේදයන් තියෙනවා. එතකොට මේ කට්ටිය උදේ පාන්දර නැගිටිනවා 4ට කලින් නැගිටිනවා මෙයාලා. 4ට කියන්නේ බ්‍රහ්ම මුහූර්තය කියලා. බ්‍රහ්ම මුහූර්තයේ නැගිටලා උදේ පාන්දර නානවා. හරිද? ඔක දිග කතාවක් තියෙනවා මම කෙටි කරලා මේ කියන්නේ. ඒ කරලා තමයි ඊට පස්සේ කවුරු හරි ගෙදර ඉන්න කාන්තාවක් තමයි මේ කෝලම් රටා දාන්නේ. කෝලම් රටා අදින්න හේතුව ඒකයි දාන්නේ ධාන්‍ය පිටි වලින්. දැන් නම් දානවා පාන් පිටි දානවා, හාල් දානවා, හාල් පට කරලා දානවා, ඊට පස්සේ පොල් කුඩු දානවා. පොල් කුඩු දාන එක අඩුයි. ඉතින් කූඹින්ට ආහාරයක් දෙන එක තමයි මේකේ මූලික අරමුණ. ඊට පස්සේ මෙයාලා කරන්නේ පුතේ හිරු නගින්න කලින් එලකිරි මුට්ටියක් තියලා මේකට පාණේ කියලා කියනවා. මේක තාත්තා උණු කරන. තාත්තා තමයි ලිපේ තියන්නේ. ලිපේ තියලා මේක උතුරනවා හිරු නැගෙනකොට නැගෙනහිර පැත්ත බලාගෙන. එතකොට නැගෙනහිරෙන් තමයි මේ කිරි උතුරන්න ඕනේ. එතකොට තමයි සෞභාග්‍ය කියලා. ඒ උතුරපු කිරි එකට නැගෙනහිර පැත්තෙන් උතුරන්නේ. ඒ කියන්නේ නැගෙනහිරෙන් හිරු නගින්නේ. එතකොට ඒ වෙලාවට තමයි හිරුට ගොඩ සත්කාරයක්. ඊට පස්සේ මේකට දානවා හාල්. අරිසි කියන්නේ හාල්. ඒලම්, එනසාන්, සක්කරේ, අකුරු, මුද්දිරප්පරෙප්පු, මුද්දරප්පලම්, ඊට පස්සේ පයරු, මුං යට මේ වගේ ගොඩක් දේවල් දාලා හදනවා කෑම. අන්න ඒකට කියනවා පොංගල් කියලා. එතකොට තයි මාසේ හදන පොංගල් එක තයි පොංගල්. හරිද? ඒ හදන කෑම එක. තයි ඒක කියනවා පොංගල් බත කියලා කියනවා. මේවා දාලා තමයි මේ පොංගල් එක හදන්නේ. ඒක ඉස්සරලාම අරගෙන කෙහෙල් කොළයක කෙහෙල් කොළවල තියලා ඒකටත් තියෙනවා සංස්කෘතික අංග. කෙහෙල් කොළේ තියෙන පැත්තක් වෙනම තියෙනවා. ඒකේ තියෙන දේවල් තියෙනවා. ඊට කලින් අර මුට්ටිය ගානවා මංජල් ගානවා. මංජල් කියන්නේ කහ ගානවා. කහ ගාලා තව මුට්ටියේ සරසන සංස්කෘතියක් තියෙනවා. ඒක වෙනම තියෙනවා. ලිප හදන සංස්කෘතියක් වෙනම තියෙනවා. ඔය සියලු දේකටම සංස්කෘතික අංගම් තියෙනවා. ඒ කරලා තමයි පුතේ හිරු දෙවියන්ට ඔය පොංගල් පූජා කරන්නේ. ඊට පස්සේ දැන් 14 වෙනිදා මේ ටික ඊට පස්සේ නෑදෑයන් ගෙවල් වල ඊට පස්සේ රැට මේ කෝවිලට යනවා පූජාවන් තියෙනවා ගොඩාක් කතන්දරයක් ඕක මම මේ කිටියෙන් කියන්නේ ඊළඟට දරුවෝ 15 වෙනිදාට මොකද්ද කරන්නේ 15 වෙනිදා මොකද කරන්නේ දෙවනියාට සලකන්න ඕන තව කෙනෙක් ඉන්නවා කවුද ගවයා දෙවෙනි දවසට කියනවා පුතේ 15 වෙනිදා කියන්නේ මාට්ටු පොංගල් ගව පොංගල් කියලා. ගවයාත් මෙයා දෙවි කෙනෙක් විදිහට සලකනවා. මොකද දැන් අර භූතයා මොකද්ද මහසෝනා නෙවෙයි මොකද්ද?
ගොයන් කපන කුඹුර වැඩ කරගෙන තියෙන්නේ. අන්න භූතය. ඒ වගේ ඒවා නැහැ ඉස්සර ගවයන්ගෙන් තමයි සියලු දේවල් කරේ. ඉතින් එහෙනම් ගවයාට දෙවෙනි දවස් සලකනවා ගවයා නාවලා මේ අං වලට ලස්සන මල් මාලා කරට මල් මාලා දාලා නාවලා යට පොට්ටු තියලා පොට්ටු තියලා ඒ දේවල් කරලා මල් මාලා දාලා පොංගල් කවනවා මෙයාට. ගවයාට. ඔන්න ඔය විදිහට තමයි තයි පොංගල් කියන කතාව මම ඔය කෙටියෙන් කියලා දුන්නා. එතකොට මේකේ ප්‍රධානම දේ තමයි ඒක වගේම පුතේ මේ පළවෙනියෙන් ගන්න මේ කට්ටියගේ අස්සෙන්ෙන් ගලවන්න පළවෙනි දේවල් වලින් තමයි තියෙන්නේ. මේකට තව විශේෂ දේවල් තියෙනවා. කරුඹු නිල් තියෙනවා. කරුඹිල නීර. ඒ කියන්නේ උග්ගස් තියෙනවා. උග්ගස් පූජා කරනවා. ගොඩාක් දේවල් තියෙනවා ඉතින්. ඒවා ඉතින් ටික ටික පුළුවන් වෙලාවට වෙන වෙලාවට මම කියලා දෙන්නම්. මොන්න ඔය කාරණේ ටික තමයි පුතේ. ඔය ටික තමයි දැනට ඔන්න ඔය තයි පොංගල් ගැන දැනගන්න තියෙන්නේ. හරි. එතකොට මේකෙත් යන්නේ තයි පොංගල්. දැන් මේකේ බලන්න රූප සටහනේ මේ කවුද ඉන්න දෙන්න කියලා හිතන්න බලන්න. කවුද ඉන්නේ? යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මෙයාලගේ දැකපුවම කියන්න පුළුවන්ද මෙයාලා සංස්කෘතියෙන් දෙක්ක කියලා? ඔව්. කවුරුද ඉන්නේ? මුස්ලිම් දෙමළ. මුස්ලිම් එක්කෙනෙකුයි මුස්ලිම් කෙනෙකුයි. ඉස්ලාම් භක්තිකයෙක් සහ හින්දු භක්තිකයෙක්. ඔව්. එක්කෙනෙක් ඉස්ලාම් භක්තිකයෙක් අනිත් එක්කෙනා හින්දු භක්තිකයෙක්. මේ කට්ටියන්ගේ සංස්කෘතික සලකුණු තමයි පුතේ ඔය අපි අඳුනාගත්තේ. ඉස්ලාම් භක්තිකයන් කරන්නේ හිසට තොප්පියක් පළඳිනවා. හින්දු භක්තිකයන් හඳුනා ගන්න පුළුවන් මේ නළලේ 300 ගාන. 300 කියන්නේ ඒක හදා ගන්න ක්‍රම කීපයක් තියෙනවා. ගොඩක් දෙනාට දකුණු ඉන්දියාව හැම කරන ගොම පුච්චලා අරගෙන මේක ගානවා. මේක ගාපුවාම පුතේ මේ ඔළුවේ කැක්කුම් සෙම ගති ඒවා අඩු වෙනවා. ඒ බෙහෙතක් ඔය තියෙන්නේ. හරි. ඔන්න හරි කතාව. එහෙනම් බලමු අපි දැන් මේ තයි පොංගල් ගැන මේකේ තියෙන ටික. දැන් මේකේ තියෙන දේවල් වලින් ගොඩාක් මම කියලා දුන්නා. බලන්න 156 පෙරලාන තයි පොංගල්. වණක්කම් සුදන්. සුදන් කියන්නේ කාටද? සුදන් කියන්නේ ඔන්න හින්දු භක්තිකයට. වණක්කම් අන්වර්. අන්වර් කියන්නේ ඉස්ලාම් භක්තිකයට. නාල එක්කු තයි පොංගල්. කියනවා මොකද්ද කියන්නේ? හෙට තයි පොංගල්. කවුද කියන්නේ? සුදන් කියනවා හෙට තයි පොංගල්. ඊට පස්සේ බලන්න අන්වර් අහනවා තයි පොංගලා තයි පොංගල්ද අදු එන්න. අදු කියන්නේ මොකද්ද? ඒ මොකක්ද? අදු වෙන දසුන් නියපොත්ත හැපෙයි. බලන්න ඇඟිල්ල හැපෙයි ඈ. නියපොත්ත නම් හැපුණක් කරන දසුන් ඇඟිල්ල හැපෙයි. හරි අදු වෙන්න. ඒ මොකක්ද? අදු එන්න. ඒ මොකක්ද? අදු සූර්යනුක්කු නන්රෙක්කූරුම් පණ්ඩි. යන්න බලන්න මං කිව්වේ. ඒක සූර්යනුක්කු හිරුට නන්රෙක්කූරුම් ස්තුතිය පවසන උත්සවය. පණ්ඩියේ කියන්නේ උත්සවය. අදු සූර්යනුක්කු නන්රෙක්කූරුම් පණ්ඩි. එය හිරුට ස්තුතිය පුද කරන දවස. ඊට පස්සේ අහනවා අන්වර් අහනවා මෙන්න මෙහෙම බලන්න මොකක්ද අහන්නේ? ඒන් සූර්යනුක්කු නන්රිකූර වේනු. ඒන් කියන්නේ මොකද්ද? ඇයි හිරුට නන්රිකූර වේනු ස්තුතිය පුද කරන්න ඕන ඇයි කියලා අහනවා. බලන්න ඊට පස්සේ ඔන්න සුදන් කියනවා මෙන්න මෙහෙම. උණවු උත්පත්තික්කු මලෙයියුම් වේයිලුම් තරුවද සූර්යයන්. මොනවද කියන්නේ? ආහාර නිෂ්පාදනයේදී ආහාර නිෂ්පාදනය කිරීමට මලෙයියුම් වේයිලුම් වැස්සත් අවුවත් තරුවදු දෙන්නේ සූර්යයන් හිරුයි. මොකද්ද කියන්නේ? ආහාර නිෂ්පාදනයේට වැස්සත් අවුවත් දෙන්නේ හිරුයි කියලා කියනවා. ඊට පස්සේ බලන්න මෙතන අහනවා අන්වර් මෙහෙම අහනවා අන්රු එදාට එන්න සෙයිවීර්හල්. මොකද කරන්නේ? එදාට මොකද කරන්නේ? තසුනෝ මොකද්ද ඔය අතේ තියන් ඉන්නේ? පාඩමේ කොතනද දැන් අපි කියවන්නේ? කෝ පොත? එදසුන් ඊක තමා පුත කොහෙවත්? කොතනද කියවන්නේ බලන්න කියන්න. කොහෙ ඒක තමා වෙන වැඩ. හරි. ඊට පස්සේ පුතේ ඊට පස්සේ බලන්න මේක කියනවා පොංගල් පොංගි කොණ්ඩාඩුවෝ.
පොංගල් පෝංගි කිරි උතුරවා සමරනු. පොංගල් පෝංගි කිරි උතුරවා සමරනු. කිරි උතුරලා සමරනවා කියලා කියන පොංගල් සමරනවලු. ඊට පස්සේ අහනවා අන්නර් එප්පඩි. කොහොමද? සමරන්නේ ඒක කරන්නේ පොංගල් සමරන්නේ කොහොමද කියලා අහනවා. ඊට පස්සේ කියනවා නීරාඩුවෝ ස්නානය කරන්නෙමු. පුදිය ආඩේ යනිවෝ පුදිය ආඩේ අලුත් ඇඳුම් අඳිනවා. வீட்டில் சூரியனுக்கு பொங்கல் பொங்கி படைத்து வழிபாடுவோம். මොකද්ද කියන්නේ? නිවසේ හිරුට පොංගල් කිරි උතුරවා පඩේතු වழிபாடுவோம். වන්දනාමාන කරනවා. කිරි උතුරවා. ඉනිය පොංගල් வாழ்த்து கூறுவோம். මොකද්ද කියන්නේ? සුබ පොංගල් දිනක් වේවා කියලා පවසනවා. தை பொங்கல் பற்றி தெரிந்து கொண்டேன். අන්නොර කියනවා தை பொங்கல் ගැන දැනගත්තා. නන්රි ස්තුති. ඊට පස්සේ බලන්න අන්නරුත් කියනවා ඉනිය தை பொங்கல் வாழ்த்துக்கள். මිහිරි தை பொங்கல் දිනක් සුබ தை பொங்கல் දිනක් වේවා. පුතාලා දැන් මේකේ තියෙන ටිකට වැඩිය ගොඩක් දේවල් ඔයාලා දැනගත්තා. මේකේ චුට්ටක් කියවලා බලන්න දන්නේ නැති වචන තියෙනවා නම් අහන්න සම්පූර්ණ දැන් මෙතන තියෙන කතාව ඔයාලා දැනගන්න ඕන. බලන්න හොඳට කියවන්න. කියලා මොකක් හරි ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් අහන්න බලන්න තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් කියවන්න බලන්න. කියවුවද? දීමන්ත නෑ නේද? කියවද ළමයි? මොනවා හරි තියනවද ගැටලුවක්? ගැටලුවක් තියනවද බලන්න. ගැටලුවක් තියනවා නම් කියන්න. කියවන්න පුළුවන් දෝකේ තියෙන ටික වචන බලන්න ඔක්කොම වචන කියව ගන්න. නදුනි හරිද පුතා? හරි සර්. සම්පූර්ණ ඔක්කොම කියවන්න පුළුවන් නේද? පුළුවන් සර්. ඒක තමයි. ඒකයි මම ඉස්සෙල්ලා කතාව කියලා දීලා හිටියේ. දැන් ඊට පස්සේ අපි කියවනකොට මතක් වෙනවා. හරි. බලන්න. තව කාට හරි බලන්න. මෙච්චර පුළුවන් ද තේරෙනවද ඔක්කොම ටික? ඔව් සර්. අහන්නද? ඒක තමයි කියන්නේ. අහගෙන ඉන්න ඕන කල්පනාවෙන්. ඉන්දුවරි දන්නවද වචන ටික ඔක්කොම? නිමේෂ් දන්නවද ඔක්කොම වචන ටික? පොඩ්ඩක් විතර පුළුවන්. පොඩ්ඩක් විතර පුළුවන්. ඊටු ටික නොදන්න වචන තියෙනවා නම් කියන්න බලන්න ළමයි. හැමෝම අහන්න. නොදන්න වචන තියෙනවා නම් අහන්න. දන්නේ නැති හැම වචනයක් ගන්න මහන්න මං කියලා දෙනවා. ඒක මතක තියාගන්න ඊළඟට. එතකොට ওই කතාව ලස්සනට මතකයි. අහන්න. නැත්තම් මං අහනවා ඔයාලගේ. ඔයාලා ඇහුවේ නැත්තම්. කියව ගන්න ඕන. තනියෙන් කියවගෙන අහන්න ඕන ප්‍රශ්න. ඇහුවේ නැත්තම් මං ඒක ඔයාලා ප්‍රශ්න අහන්නේ නැහැ කියන්නේ ඔක්කොම දන්නවා කියන එක. ඊට පස්සේ මං තැන් වලින් අහනවා. සර් Okay. නිරන්වෝම් කියන්නේ මොකක්ද? නීරාඩුවෝම් ස්නානය කරමු. ස්නානය කරනවා නීරාඩුවෝම්. කාවින්දී
වහගත්ත මූණ. කෙල්ල මට මූණ පෙනේ කියලා. ඔක්කොම කියවන්න පුළුවන්ද? සර් ඔව් අහන්න පුතා. කියන්න. වීටිල් කියන මොකද? වීටිල් කියන්නේ පුතේ වීඩු කියන්නේ නිවස. එතකොට වීටිල් කියලා ඉල් කියලා දාලා තියෙනවා මෙන්න මේ විදිහට. වීටිල් මේ බලන්න. වීඩු කියන්නේ නිවස. හරිද? වීඩු. මේකට දැන් නිවසනේ කියන්නේ අපිට මේක නිවසෙහි. නිවසේ. නිවසේ කියන්න තමයි මේ පුතා වීඩු කියන එකට ඉල් එකතු කරලා තියෙන්නේ. ඒක ඉල් එකතු කරන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට වීටිල් වෙනවා. ඒක නිවසේ. කාටිල් කැලයේ. ඌරිල් ගමේ. තලෙයිල් ඔළුවේ. මුහත්තිල් මුහුණේ. තේරුණාද? ඉල් දාන්න එතකොට ඒ શબ્දය ගන්න. හරිද? වායිල් කටේ. වායිල් ඔන්රුම් මිල්ලේ කටේ මොකවත් නැහැ. එහෙම කියන්න පුළුවන් කාටද? වයද කාච්චි කෙනෙකුට විතරයි. ඒ කටේ මොකවත් නැහැ කියන්න බෑ. දත් තියෙනවා. තා මොනවාද? සර් මොකද ප්‍රතික කියන්නේ? උත්පත්තික කියන්නේ නිෂ්පාදනයේට. ආහාර නිෂ්පාදනයේට. ආහාර හදන්න. වෙන මොනවද? ඔක්කොම කියන්න පුළුවන් එන්න. ඕසද? මොකුත් නැද්ද අමාරු දේවල්? මෙච්චර හරියද? කියන්න. අර දෙවනි අර ළමයි දෙන්නට යටින් අර වාක්‍ය තුනක් තියෙන. එතන දෙවනි වාක්‍ය ඒ වාක්‍යම කියලා. ඒ වාක්‍යෙම. තයි පොංගලා. පුතේ තයි පොංගල් කියන්නේ තයි පොංගල්. තයි පොංගලා කියන්නේ තයි පොංගල්ද? ඊට පස්සේ කියන අදු වෙන්න. අදු වෙන්න. ඒ මොකක්ද? ඒකට යට right. අදු. එය සූර්ය නුක්කු හිරුට නන්රි කූරුම් පණ්ඩිහි. එය හිරුට ස්තුතිය පවසන නැත්නම් ස්තුතිය පුද කරන උත්සවය. එය හිරුට ස්තුතිය පුද කරන උත්සවය. සර් ඔව් කියන්න. ඒ වාක්‍යයේ පැහැදිලි නෑ. හතරවෙනි වචන උච්චාරණය කරන විදිය කියන්න ඒක පුළුවන්ද? උච්චාරණය කරන්නේ කූරුම් කූරුම්. අදුන් සූර්යනුක්කු නන්රි නන්රි ළමයි දෙන්නට යටින් තියෙන දෙවනි වාක්‍ය උච්චාරණය කරන විදිය කියන්න පුළුවන්ද? ஏன் சூரியனுக்கு நன்றி கூற வேணும். ஏன் சூரியனுக்கு நன்றி கூற வேணும். கூற කියන්නේ පවසන. ඔස්සද හරිද? අහනවා. ඔව්. කියන්නේ හරි. කියනවා ජනනි මොකද්ද ඔයා? කූට්‍රුව කොතනද තියෙන්නේ? මට පැහැදිලි වුණේ නැහැ පුතා ඒක. ඉනිය පොන්ගල් වාල්තු කූට්‍රුව இனிய கூறுவோம். கூற்று නෙවෙයි கூறுவோம். இனிய பொங்கல் வாழ்த்து கூறுவோம். සුබ පොංගල් උත්සවයක් වේවායි පවසමු. கூறுவோம் පවසමු. දැන් මේ කවුද මතිෂ? මතිෂ අහන්නකො පුතා ඔයා මොකක් හරි ඉස්සලා කියවුවා ඒක අහලා ඉන්නව. සෙයිවීර්හල් செய்வீர்கள் කියන්නේ පුතේ අන්රු එන්න செய்வீர்கள். අන්රු කියන්නේ එදාට මොකක්ද කරන්නේ? මොකද කරන්නේ? එන්න செய்வீர்கள். ඒ වචන දෙකම එකක්. එකට එන්න ඕනේ. එන්න செய்வீர்கள். මොනවද කරන්නේ? තව කවුරු හරි එකක් අහුවා. අන්තිම වාක්‍ය දෙක කියන්න. අන්තිම වාක්‍ය දෙක කවුද? හරි ඉඳුවරේ. ඉඳුවරේ නේද ඔය? හරි ඉඳුවරේ අන්තිම වාක්‍ය දෙකේ තියෙන්නේ தை பொங்கல் பற்றி தெரிந்து கொண்டேன். தை பொங்கல் ගැන தெரிந்து දැනගත්තෙමි. தை பொங்கல் ගැන පත්‍රි කියන්නේ ගැන தெரிந்து கொண்டேன் කියන්නේ දැනගත්තෙමි. හොඳින් දැනගත්තෙමු. தை பொங்கல் ගැන හොඳින් දැනගත්තෙමි. නන්රි ස්තුති
ඉනිය තයිපොංගල් පාල්තුක්කල් සුබ තයිපොංගල් උත්සවයක් වේවා. සර් ඔව් කියන්න රතිස. තරුවදු කියන්නේ මොකද සර්? තරුවදු ලබා දෙන්නේ. තරුවදු ලබා දෙන්නේ. වෛරි මොකක් හරි අහුවා. සර් අන්තිම වාක්‍ය තේරුම මොකද්ද? අන්තිම වාක්‍යයේ තියෙන්නේ සුබ තයිපොංගල් උත්සවයක් වේවා. වෛරි කියන්න මොකක් හරි අහුවා. දෙවනි පිටුවේ පළවෙනි වචනේ පළවෙනි මේ වාක්‍ය කියන්න පුළුවන්ද? உணவு உற்பத்திக்கு மழையும் வெயிலும் தருவது சூரியன். ආහාර නිෂ්පාදනයේදී අව්වයි වැස්සයි ලබා දෙන්නේ හිරුය. තව කවුරු හරි ආයි මොකක් හරි අහුවා? තසුනි හරිද පුතා? සර් කියන්න මෙතන. මෙතෙස. කොරියනු කුක් කියන්නේ මොකද සර්? කුරියනුක්කු නෙමෙයි බබා ඒක සූරියනුක්කු. හිරුට. සූරියනුක්කු හිරුට. කියන්න නිමේෂ්. සර් දෙවෙනි පිටුවේ පළවෙනි එකේ තේරුම මොකද්ද? உணவு உற்பத்திக்கு மழையும் வெயிலும் தருவது சூரியன். ආහාර නිෂ්පාදනයට අව්වත් පැල්සත් ලබා දෙන්නේ හිරුය. සර් ඔව් කියන දෙවමි. අන්තිම එකට උඩ තියෙන දෙක இனிய பொங்கல் வாழ்த்து கூறுவோம். சுப பொங்கல் தினක් கூறுவோம் පවසමු. ඒක ඊළඟට தை பொங்கல் பற்றி தெரிந்து கொண்டேன். தை பொங்கல் ගැන හොඳින් දැනගත්තෙමු. සර් දෙවනි පිටුවේ තුන්වෙනි එකේ තේරුම මොකක්ද? பொங்கல் போங்கி கொண்டாடுவோம். කිරි උතුරා සමරමු. නැත්තම් பொங்கல் සාදා සමරමු කියවත් හරි. සර් උතුරා සමරමු හරියන්නේ නැද්ද? නිමේෂ් කයි කියන්නේ? කොණ්ඩාඩුවම් සමරමු. සර් කොණ්ඩෙන් කියන්නේ මොකක්ද? කොණ්ඩේන් ඒ වචන පුතේ දෙකම එකට යන්නේ. තෙරින්දු කොණ්ඩේන් හොඳින් දැනගත්තෙමි. නිමේෂ් මොකක්ද කිව්වේ? සර් මේ අර දෙවෙනි පිටුවේ තුන්වෙනි එකට පොංගල් කිරි උතුරා සමරමු හරියනව නේද? ඔව් හරි. කිරි උතුරා සමරමු. ඒකත් හරි. තව කවුරු හරි මොකක් හරි අහුවා? ඔව් කියන්න පුතා. කියන්න දු. අන්තිම වාක්‍ය තුනට කලින් තියෙන එක තේරුම මොකද්ද? පුතා வீட்டில் சூரியனுக்கு பொங்கல் போங்கி படைத்து வழிபாடுவோம் කියන එක නේද? ඔව් සර්. හරි. வீட்டில் නිවසේ සූර්යනුක්කු හිරුට பொங்கல் போங்கி படைத்து. பொங்கல் සාදා පඩෙත්තු පූජා කර වழிපාඩුවෝම් කියන්නේ වන්දනා කරන්නෙමු නැත්නම් සමරන්නෙමු. වන්දනා කරන්නෙමු කියන එක තමයි ගොඩක් හරියන්නේ ඒකට. තව මොනවද? අර අවසාන ප්‍රශ්නේ උත්තරේ මේ සිංහල තේරුම. අවසානයේද? අවසානයේ තියෙන ඉනිය තයිපොංගල් வாழ்த்துக்கள். සුබ තයිපොංගල් දිනක් නැත්නම් තයිපොංගල් උත්සවයක් වේවා. සර් කොන්ටේන් කියන්නේ මොකද්ද? මොකද්ද මතීෂා ඇහුන්නේ මට? අර අන්තිම පේලියට උඩ තියෙන එක කොහමද? தைப்பொங்கல் பற்றி தெரிந்து கொண்டேன். தைப்பொங்கல் ගැන හොඳින් දැනගත්තෙමි. කවුද තසුනි මොකක් හරි තව ඇහුවා? සර් ඒකට උත්තරයක් දුන්නා. හරි හරි. නදුනි මොකුත් නැද්ද? කාවින්දී හරිද පුතා ඔක්කොම? සර් පළවෙනි පිටුවේ ඉස්සෙල්ලාම තියෙන අර නම් දෙකට ඇතුළේ තියෙන
नाले एक्कु ताई पोंगल हेट ताई पोंगल कौद आया हुआ कौद දෙවනි පිටුවේ තුන්වෙනි වාක්‍ය කියලා දෙන්න පුළුවන්ද? பொங்கல் போங்கி கொண்டாடுவோம் கிரி உத்துரா சமரமு හරි දැන් හරිද තව තියනවා නම් අහන්න මොකද්ද මේ මතිෂ කියන්නේ අනිවෝම් කියන්නේ මොකද්ද සර්? අනිවෝම් පුදිය ආඩේ අලුත් ඇඳුම් අඳින්නෙමු අලුත් ඇඳුම් පුදිය ආඩේ මේ වචන එකටම යනවා අනි කියන්නේ පුතේ අඳිනවට අනිවෝම් අඳින්නෙමු ප්‍රමුදි මොකුත් නැද්ද ඔයාට ඔක්කොම හරිද පුතා හරි නේද ළමයි හරිද හරි එහෙනම් පෙරලා ගන්න 150 දැන් ඔන්න හරි මම ඔකේ කතාවක් කියලා දුන්නා කෙටියෙන් ඈ දිග කතාවක් ඕක කෙටියෙන් කියලා දැන් තව ලස්සන තැන් තියෙනවා ඔකේ සරසන දේවල් තියෙනවා ඊට පස්සේ මාවිලේ තූරණම් කියන අඹ කොළ තොරන් හදනවා ඒ වගේ ගොඩ දේවල් තියෙනවා ඊට පස්සේ තව තියෙනවා කුම්බම් හදනවා කියලා ඒ වෙන වෙනම චාරිත්‍ර වෙන වෙනම තියෙනවා ඒ චාරිත්‍ර ටිකෙන් ටික ඔයාලට මම කියලා දෙන්නම් හරි එහා පැත්ත පෙරලන්න 158 158 හරි උඩින්ම තියෙනවා වාල්තුකුරුවෝම් සුබපතමු සුබපැතුම් පවසමු සුබපතමු ඊළඟට තියෙනවා ඉනිය පොංගල් වාල්තුක්කල් මොකක්ද ඒ කියන්නේ දැන් ඒක දන්නවා සුබතයි පොංගල් දිනයක් වේවා සුබතයි පොංගල් දිනයක් වේවා සුබතයි පොංගල් දිනයක් හරි පුතා ඊට පස්සේ තියෙනවා දැන් ඒක තයි පොංගල් උත්සවයනේ ඔය තයි පොංගල් තයි කියන්නේ ජනවාරි පොංගල් කියන්නේ උත්සවය ඒ වගේ හදන කෑමට හදනවා කියලා එකක් කියනවා ඊළඟට පුතාලා පාතින් තියෙනවා වාල්තුක්කූරුවම් සුබපැතුම් තව තියෙන කරන අවස්ථාවක් තියෙනවා දැන් නිමේෂ්ගේ උපන්දිනේට මම මෙච්චර ලොකු කේක් ගෙඩියක් ගෙනල්ලා කැපුවේ එතනදිත් තියෙනවා නෑ කියන්න එපා මම දැක්ක තඩි කේක් ගෙඩියක් ගෙනල්ලා කාලා මූණ හිටන් ගාගෙන නේද නිමේෂ් එහින්දා ඉදුවරේ නම් උපන්දිනේ සමරුවා ඒකයි මතක් වෙනකොට hina ගියේ හරි නේද බලන්න පුතාලා ඒකේ තියෙනවා ඔන්න බලන්න අවස්ථා පහ ඔය අවස්ථා පහ ලියන්න බලන්න මොනවද තියෙන්නේ කියලා සිංහල තේරුම් ලියන්න පුළුවන්ද බලන්න ලියන්න බලන්න ඉස්සරලා අවස්ථා පහක් තියෙනවා අපි චිත්‍රේ පනිනවද එපා චිත්‍රයෙන් ඉන්න එපා මට නිදාගන්න ඕනේ ඊට එළිවෙනකන් අද චිත්‍රත් එන්න ඉතකන මම නිදාගන්නේ නැද්ද මේ ඒ දෙමළෙල්ලිය ඉයර්ලා ඒවා සිංහල කියන්නේ නේද ඔව් නැත්තම් සිංහල ටික ලියලා දෙමළ එක ලියන්න ඒවා එහෙම කිව්වත් කමන්නේ නෑ iPhone ගල්වා තුක්කල් කියන එක ලියනවාද ඔව් ඒ පහම ලියන්න ඕන අපි 14 වෙනි පාඩම කියලා ලියන්න ලියගන්න තසුන් හරිද ජෙනෙත් ඒ ටික පැහැදිලි නේද පුතා කවුද රවීන හරිද පුතේ රවීන ඔයාගෙත් හරිද ගැටලු තියෙනවා නම් අහන්න පුතේ මොකක් කොතනක් තැනක ඔය ටික ලියාගෙන යනකොට ගැටලු තියෙන තැන් අහන්න කාවින්දී ඉන්න යන්තම් මේ කොණ්ඩ කට්ට විතරයි පේන්නේ මූණ වහගෙන ඉන්නේ දැන් පේනවා ලිවර පුතා අන්න කවුද සන්ධ්‍යා අම්මගේ දුව මොනවද කනවා හිමීට මොනවද ගන්නේ
එමිට කනවා මොනවා හරි නේද? ඉන්න බෑ බත් එක කන්නකම්. ලියවද? පුතා ලියවද? තව ලියනවද? ලිය. සිංහල තේරුම ලියනවා. දන්නේ වගේ ලියන්න. බලමු කොච්චර දන්නවද කියලා. ඉදුවරි ඔක්කොම දන්නවද? බේම්බාන ඉදුවරි ඔක්කොම දන්නවද? නෑ සර්. කෝ තව ඉදුවරි කෙනෙක් හිටියනේ. යා නෑනේ දැන්. කට්ටුනා වගේ. නිමේෂ් හරිද? අතයිස්සේ කොල්ලා එන. තේරෙව ටික ලියන්න දන්නවා සර්. තීරුමත් ලියන්න ඕන. ලියන්න ලස්සන ලියන්න. ඕකේ ලියනකොට කියන්න පුතා පිරන්දනාල් වාල්තුක්ක උපන්දින සුබ පැතුම් සිත්තරේ පුත්තාණ්ඩු වාල්තුක්ක මොනවාද සිත්තරේ අලුත් අවුරුදු සුබ පැතුම් එහෙම ලියන්නේ නැහැ මිහිරි කියලා ලියන්න බෑ වචන විතර නැති හින්දා සුබ කියන වචනේ දාන්න එපා එතෙන්ට එතකොට උපන් දිනක් වේවද? උපන් දින සුබ පැතුම් එච්චරයි උපන් දිනක් වේවා කියලා ලියවත් කැටලුවක් නැහැ එතන සර් අනිත් එකට අවුරුද්දක් වේවා කියලා බෑනේ. අලුත් අවුරුද්දක් වේවා කියලා නේද ලියන්නේ? අලුත් අවුරුද්දක් කියලා ඔව් සර් එතකොට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ලියන්න බැරිද? සුබ කියන වචනේ නෑනේ ඉනිය කියන එක නෑනේ එතන ඒක බෑ එතකොට එතකොට අලුත් අවුරුද්දක් වේවා කියලා ලිව්වට අලුත් අවුරුද්දක් වේවා ඒක කමන්නේ සර් එතකොට අලුත් අවුරුදු සුබ පැතුම් කියලා යන්න පුළුවන්. ඒකත් හරි පුළුවන් එතකොට උපන් දිනේට උපන් දින සුබ පැතුම්. ඔව් උපන් දින සුබ පැතුම් හරි සර්. ලියලිවරද හැමෝම ඉවරයි නෑ සර්. අනේ නෑ සර්. ලියන්න සර් අලුත් අවුරුද්දට කොහොමද ලියන්නේ සිංහලෙන්? අලුත් අවුරුදු සුබ පැතුම් සර් ලීවා සේ
සර් ඔව් සර් දීපාවලි වාතුකල් කියන කොට දීපාවලියක් වේවා හරිද? හරි දීපාවලි වාල්තුක්ක දීපාවලි සුබ පැතුම් කියලා ලියන්න ඔය දෙක මාරු කර කර ලීවත් කමක් නැහැ නේද? පුතා ඔක දකින්නකොට ඔය වචනේ මතක තියාගන්න ඕනේ වැඩි හරියක් දෙමළ එක. ඒකයි මම එහෙම ලියන්න කිව්වේ. සර් නත්තාල් වාතුකල් සුබ දිනයක් වේවානේ. නත්තල් උත්සවයක් වේවා. සර් නත්තල් දිනයක් වේවා කීවත් කමක් නැහැ නේද? කමන්න. සර් ලියලා ඉවරයි. හරි චුට්ටක් ඉන්න බලන්න ඔක්කොමලා ලියලා ඉවරනකම්. තව ලියනවාද ඉන්නවාද ලියන අය? තානේ කියන්නේ. ඉවරයි සර්. ඉවරයි. හැමෝම ඉවරද? දකින්න. තව ලියන අය ඉන්නවද? අවසානක ලියන්න. ලියන්න. හරි. හොඳයි. හරි මට කියන්න මොකද්ද තියෙනවා කේක් ගෙඩියක් තියෙන එකේ? පෙරන් කියවන්න වාක්‍ය දෙමළ කියවන්න. පිරන්දනාල් වාල්තුක්ක. මොකක්ද ඒකෙන් කියන්නේ? උපන් දිනයක් වේවා කියන්න පුළුවන් සුබ මේ උපන් දින සුබ පැතුම් කියන්න පුළුවන්. ඊළඟට බලන්න රූප සටහනේ තියෙනවා මේ බලන්න සිත්තිරේ පුප්පන් දින සුබ පැතුම්.
සිත්තිරේ බලන්න ඒකේ තියෙනවා මේ ඔය සිංහල දෙමළ දෙගොල්ලම ඉන්නවා. ඒ දෙගොල්ලම ඉඳලා බලන්න සිත්තිරේ පුත්තාන්ඩු වාල්තුක්කල්. එතකොට සිංහල දෙමළ හැමෝම සමරනවා. මොකද්ද සමරන්නේ? අලුත් අවුරුද්ද. අලුත් අවුරුද්ද. අලුත් අවුරුදු. ඊළඟ එක බලන්න අලුත් අවුරුදු. රමලාන් වාල්තුක්කල්. රමලාන්. එතකොට ඒක ඉස්ලාම් රාමසාන්. ඉස්ලාම් ජාතිකයෝ සමරන්නේ රමලාන්. ඊළඟට තියෙනවා දීපාවලි. මේ පුතේ රමලාන් ඔය දීපාවලි කියන එකත් ඒකත් ලස්සන කතාවක්. දීපාවලි කියන්නේ ඉස්සර මේ ඉඳලා තියෙනවා බෑ කතා කියන්න කියොත් එහෙම වෙලාම තියෙනවා. විනාඩි 5න් කියන්න. නරහාසුරන් කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. මෙයා තීය ගුණේ මුඩේයවන්. ඒ කියන්නේ නරක ගති ගුණ ඇත්තෙක් නරහාසුරන් කියන කෙනා. එතකොට මෙයා ගොඩාක් දෙවිවරුන්ට මේ කරදර කරලා තියෙනවා. කරදර කරාට පස්සේ දෙවියෝ මේක ඉවස ගන්න බැරුව දෙවියන් කරදර කරන ඉඳලා මේක ගිහිලා පැමිණිලි කරලා තියෙනවා ක්‍රිෂ්ණ භගවාන් ක්‍රිෂ්ණ දෙවියන්ට. හරිද? ඊට පස්සේ ක්‍රිෂ්ණ ඇවිල්ලා මේ නරහාසුරන් විනාශ කරලා තියෙනවා. ඒ විනාශ කරපු දවස තමයි දීපාවලි කියලා ඔය සමරන්නේ. ඒ කියන්නේ නරක ගතිගුණ ඉවත් කරලා ආලෝකේ ලබා දීපු දවස විදිහට තමයි දීපාවලි. මේකෙත් තියෙන ලස්සන දේවල් ක්‍රියාකාරකම් තියෙනවා. ඒ එන අවස්ථාවේදී අපි කතා කරමු මේ ගැන. ඒකයි ඔය කතාව. දීපාවලි කියන්නේ. මොකද්ද? ඒක ලොකු කතාවක් පුතේ. නරහාසුරන් එක්ක යුද්ධ කරපු වෙලේ දෙවියන්ට මේවා කරපු වෙලේ ඒක දිග කතාවක්. එහෙම කියන්න බෑ. ලස්සන වෙලාවක් කියලා දෙන්නම් මම ලස්සනට වැඩි. ඔකේ තියෙන සංස්කෘතික අංග ගොඩාක් තියෙනවා. එහෙනම් නත්තාල්. මොකද නත්තාල් කියන්නේ? කවුද නත්තාල් කියන්නේ? නත්තල ජේසුස් වහන්සේ ඉපදුන දවස. ඔව් ජේසුස් වහන්සේ ඉපදුණු දවස නත්තල් දිනය ලෙස සමරනවා. ජේසු බිලින්දා ජේසු බිලින්දා ඉපදිච්ච දවස. ඔය සංස්කෘතිය අංගයන් හැම එකක්ම ඔයාලා පුතේ ටික ටික දැනගෙන ඉන්න ඕනේ. මේ දෙවන බස දෙමළ කියන කොටසේදී ওই දේවල් හැම එකක් වෙනවා. හරි ඊළඟට බලන්න එහා පැත්තේ තියෙනවා සේත් පාඩු වොන්රු කියන එකේ ඔන්න තියෙනවා ඉනිය දීපාවලි වාල්තුක්කල්. මොකක්ද ඒ කියන්නේ? සුබ දීපාවලියක්. ඔව් සුබ දීපාවලියක් වේවා. දෙක තියෙනවා ඉනිය නත්තාර් වාල්තුක්කල්. මොකක්ද ඒ කියන්නේ? සුබ නත්තල් දිනක් වේවා. එහෙම නැත්නම් සුබ නත්තලක් වේවා. ඊළඟ තුන්වෙනි එක තියෙනවා ඉනිය පිරන්දනාල් වාල්තුක්කල්. අය කියන්නේ මගේ උපන්දිනය අද මට සුබ වතන්නේ. ඉතින් මගේ උපන්දිනය අද නෙමෙයි. ඔයාලා මට සුබ වතන්නේ මගේ මම මේ වෙලාව මොකද මේ කියලා. මගේ උපන්දිනය අද නෙමෙයි. ඉතින් ඔයාලා කිව්වේ එහෙනම්. කවදද උපන්දිනේ? හරි ඊළඟ එක බලන්න. ඉනිය රමලාන් වාල්තුක්කල්. මිහිරි රමලාන් දිනයක් ඒවා. ඒක බලන්න පුතේ උච්චාරණය කරනකොට රාමසාන් කියලා නෙවෙයි දෙමළෙන් කියන්නේ රමලාන්. බලන්න ඒ කියවෙන විදිහ රමලාන්. රමලාන් නෙවෙයි දෙමළෙන් කියන්නේ රමලාන්. හරි ඊළඟට තියෙනවා ඉනිය පුත්තාණ්ඩු වාල්තුක්කල්. පුත්තාණ්ඩු පුදු අලුත්. ආණ්ඩු කියන්නේ අවුරුද්ද. වරුඩම් ආණ්ඩු කියන්නේ අවුරුද්දට කියන සමාන වචන. එහෙනම් මෙතන ඇදලා තියෙනවා ඉනිය පුත්තාණ්ඩු පුදියාණ්ඩු අලුත් අවුරුද්ද. පුදියාණ්ඩු කියන්නේ මේ ආණ්ඩුවනේ අලුතෙන් තියෙන ආණ්ඩුවක් නෙවෙයි ඈ. මේක සර් කියලා දුන්නා මේ පුත්තාණ්ඩු කියන්නේ අලුතෙන් තියෙන ආණ්ඩුව කියලා ගියා ඊට පස්සේ ආයි කොහේ හරි ගිහිල්ලා. පුත්තාණ්ඩු කියන්නේ අලුත් අවුරුද්ද. හරි එහෙනම් ඒකේ මොකක්ද කියන්නේ ඉනිය පුත්තාණ්ඩු වාල්තුක්කල්. මොකද කියන්නේ? සුබ අලුත් අවුරුද්දක් වේවා. හැබැයි එහා පැත්තේ පිටුව පෙරලා ගන්න නැගිටලා නම් යන්න එපා. දැන් බඩගිනිනවා කෑම දැක්ක ගමන්. නුවන්දි යන්න නැස්ති නෑ නේද? මං හිතේ නුවන්දි නැගිටලා යන්නවත් කියලා කෑම මේසෙ මතක් කළා.
බලන්න ඔන්න මොනවද තියෙනවා බලන්න තියෙනවා කියවන්න බලන්න අප්පම් තියෙනවා මොනවද තියෙන්නේ දෙමළ වචන කියවන්න දෙමළ වචන ටික පොංගල් පොංගල් තෝසේ වඩේ වඩේ ඉන්දියාප්ප මුරුක්කු මුරුක්කු වඩේ තන්නේ කියන්න මට පුතාලා ඔක්කොම නිශ්ශබ්දයෙන් මට කියන්න ඉන්දියාප්ප වලට කොහොමද කියන්නේ ඉඩියප්ප බලන්න හොඳට බලලා කියන්න හොඳට බලලා ඊයන්න තියෙනවා ඊට පස්සේ තියෙන්නේ ඩියන්න එතකොට ඉන්දියාප්පම් නෙවෙයි ඉඩියප්පම් යයන්න තියෙන ඊළඟට බලන්න ඉඩියප්පම් ඉඩියප්පම් වෙන්න ඕන ඊළඟ මුරුක්කු ඉඩ්ලි වඩේ තෝසේ ලඩ්ඩු පොංගල් අප්පම් පාට්සෝරු ඒ ටික තියනව නේද තියනවද නැද්ද ඉතින් කොහෙද ඉතින් මම පාට්සෝරු කිව්වා පාට්සෝරු තියනවද ඔය බලන්න ඔව් කියන්නේ එහෙනම් ඔව් කියේ ඒක තමයි බලාගෙන ඔක්කොම ඔව් කියන්න එපා මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ. Tamanට මතක තියෙන්න ඕනේ මේ තියෙන වචන ටික. ඔක්කොම කියන ඔව්ලු. බලන්න මොනවද තියෙන්නේ? අප්පම්, පොංගල්, තෝසෙයි, ලඩ්ඩු, වඩේ, ඉඩියප්පම්, ඉඩ්ලි, මුරුක්කු. මේ ටික තමයි ඔව් මේ ටික තමයි දරුවනේ මෙන්න මේ දැන් අපි කියමු පොංගල් වලට හදන කෑම ටික ඔය. පොංගල් වලට හදන කෑම වර්ග වලින් ගොඩක් තමයි ඔය ඉඩ්ලි කියන්නේ පුතේ අපි අර මෙහි තියෙන්නේ මොනවද? ඔයාලා කන්නේ? වණ්ඩු කියලා කියන්නේ මොන පුස්නා වගේ જાතියක්. මම කාලේ දිනවා. ඒ වගේ ඒ කෑම ටිකක් තමයි තියෙන්නේ. දැන් උතන තියෙන කෑම ටික මතකද කියන්නකෝ? හරි. එතකොට ඔය කෑම ටික මතක තියාගෙන අපි ඕකට වචනයක් එක්කව කරලා වාක්‍ය හදන්න ඕන. බලන්න රූප සටහන් වල තියෙනවා. මොනවද රූප සටහන් වල තියෙන්නේ? පළවෙනි රූප සටහනේ තියෙනවා ඕන්න ඇස් දෙකක් තියෙනවා, කටක් තියෙනවා, නහයක් තියෙනවා වගේ පේනවා මොනවද? ගමි දෙක විතර මේ කයි වෙරේකුයි. මෙය ගෙදර සද්ද ඇහෙන කට්ටිය මයික් ඕෆ් කරගන්න. ඔව් මොනවද දෙන්නේ? මොනවද දෙන්නේ? පොංගල්. ඔව්. පොංගල් කියන්න එපා. පොංගල් කියන්නේ යන්න. පොංගල්. පෝ නෙවෙයි පෝ. පොංගල්. එහෙනම් ඒකට ඉස්සරහින් තියෙන වචනේ මට කියන්න. එනක්කු දැන් දාන්න අර කියපු වචනේ එනක්කු වේනු පොංගල් වේනු right එනක්කු පොංගල් වේනු දැන් පුතාලට වැඩක් දෙනවා මම මොකද්ද දන්නවද කරන්න කියන්නේ ඔය වචන ලියන්න ඕනේ එනක්කු කීවා රූප සටහනේ බැලුවා රූප සටහන අඳින්න නැතුව ඒකට අදාළ වචනේ හෙව්වා වාක්‍ය ලිව්වා. තේරුණාද? ඇයි එනක්කු කියන තැන ඊට පස්සේ උප් තියෙන්නේ තවත් එකක ඔව්. පුතා මේ වචනේ මතක තියාගන්නකො. මේක කියවන්න උඩේ ඉඳලා පල්ලෙහාට වචනයක් විදියට මොනවද මේ මොකක්ද අකුර සා මේක තා මේක ප ආනේ ප මේක ඒකෝර මේක ගත්ත හැකි සත පහ කියලා කියවෙනව නේද සත පහ කියලා කියවෙනව නේද දැන් පුතේ මේකෙන් හැදිච්ච අකුරක් මේ පැත්තේ තියෙනකොට දැන් මේකෙන් හැදිච්ච අකුරක් මේ පැත්තේ තියෙනවා කියන්නකො මෙතන
දැන් මේ මැද තියෙන මේ අකුරෙන් හැදිච්ච අකුරක්. හරි. මෙතන තියෙනකොට අපි මේ ලේසි එකක් ගමුකෝ. මේ මෙතන තියෙන දැන් ඔය අහපු එකම ගමුකෝ. එනක්කු. හරි. මෙතන තියෙනවා මොකද්ද තියෙන්නේ පොංගල්. ඔන්න තියෙනවා පොංගල්. හරිද? ගල්. පොංගල් කියලා තියෙනවනේ. දැන් මේකෙන් හැදිච්ච අකුරක් නේද මෙතන තියෙන්නේ? ඔව් සර්. එතකොට පුතේ මේ පොංගල් කියන මේ අකුරු ටිකක් ගැඹුරු අකුරු කියලා කියන්නේ. මේක ඉස්සරහට ඔයාලට මම කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න. මෙහෙම අකුරක් ආවොත් පළවෙනි වචනේ මුලට මේක හල්පා යන්න තියෙන උච්චාරණය බලන්න. එනක්කු පොංගල් කියනකොට එනක්කුප් කියලා නිකන් කියවෙනව නේද? එනක්කුප් පොංගල්. එනක්කුප් පොංගල්. අර මේ මෙතෙන්ට සම්බන්ධ වෙන්න මේකේ නීතියක් තියෙනවා. නීතිය නැතුව මම මේ කියලා දෙන්නේ. නීතිය කියන්නේ කිව්වොත් ඔයාලට බර වැඩි. එනක්කුප් පොංගල්. එනක්කුප් පොංගල් වෙනු. නැත්තම් අපි කියන්නේ කිව්වොත් එනක්කු පොංගල් වෙනු. එහෙම නැතුව අර එක දිගට ගලාගෙන යන්න එනක්කුප් පොංගල් වෙනු. ඊළඟට තව එකක් බලන්න. පස්වෙනි එක බලන්න. එනක්කු තන්නීර් වෙනු. එහෙනම් බෙහෙන් තයන්න තියෙනවා. නේද? තයන්න හැදිච්ච අකුරක් තියෙනවා තන්නීර් කියන්නේ. තියෙනව නේද? බලන්න ඊළඟට එනක්කු තෝසේ වෙනු. මේ අකුරු ටික හැමතැනකම මේ තැන් මම වෙනම කියලා දෙන්නම්. ඒක දාලා තියෙන්නේ පුතේ මේ අකුරු ටිකෙන් දෙවෙනි වචනේ මුල අකුර තියෙනවා නම් පළවෙනි වචනේ අගට මේකේ හල් අකුරක් දානවා. දාලා තියෙන හැම තැනකම පොතක් පෙරලා බලන්න ওই විදිහට දාලා තියෙන්නේ. මේ 7-5න් තමයි දාලා තියෙන්නේ. ඒක 7-5න් කියන්නේ ඊට පස්සේ ඒක හිතාගන්න. මේ 7-5 කියන අකුරු ටිකෙන් තියෙන්නේ. සර් ඉංග්‍රීසි වලියේ තියෙන AIOU. ඔව්. AIOU. vowels. හරිනේ? පැහැදිලි වුණා නේද? ඒ හේතුවට දාලා තියෙන්නේ. එතකොට මේ දාන ක්‍රමවේදයන් මම ඔයාලට වෙනම ඉස්සරහද කියලා දෙන්න දැන්ට ලොකු වැඩි එකක්. දැන් ලියන්න පුළුවන් නේද? කොහොමද ලියන්නේ? එනක්කෝ පොංගල් අඳින්න එපා. පොංගල් වචනේ ලියන්නේ. වචනේ ලිව්වා වේනුම් කියලා ලිව්වා. යටින් ඒකේ සිංහල තේරුම ලිව්වා. මොකද්ද කියන්නේ? එනක්කෝ පොංගල් වේනුම් කියන එකේ මොකද්ද? මට පොංගල් ඕනේ. මට පොංගල් ඕන. හරි. එහෙනම් කරන්න බලන්න ඉතින් පොංගල්. සර් මට පොංගල් බත් ඕනේ කියලා කිව්වා. කමන්නේ. මොකද කිව්වේ? පුතා මේ 163 වෙනි 161 වෙනි පිටුවේ තියෙනවානේ රූප සටහන් ටිකක්. මෙතන 160 ඉඳලා බලන්නකො රූප සටහන් ටිකක් දාලා දෙපැත්තේ තියෙනවානේ. එතකොට මේ මොනවද තියෙන්නේ කියලා රූප සටහන උඩ කැම මේසෙන් හොයලා එනක්කු පොංගල් වේනු. මන්න මේ විදිහට රූප සටහන් අඳින්න නැතුව වචන ටික ලියලා වාක්‍ය හදන්න කිව්වේ. රූප සටහන් අඳින්නේ නැහැ. එතෙන්ට අදාළ වචන විතරයි දාන්නේ. කැම මේසේ තියෙනවනේ වචන. සර් පළවෙනි ගද්ද එක මොකක්ද ඒ කෑම? පළවෙනි කෑම මොකක්ද සර්? අපි දැන් ඔච්චර කතා කරේ කොහෙද හිටියේ? ඒක සම්බන්ධ වෙන්නේ කතා කරේ. එයාද අර
මට සිග්නල් නැති වුණා. ඒකට සිග්නල් නැති වුණා. එහෙමද? ඒක පොංගල්. ලියලා ඉවරයි සර්. හරි. සිංහල තේරුම්ට ලියවද? සර් පළවෙනි එකේ සිංහල තේරුම් පොඩ්ඩක් කියන්නකෝ. එනක්කු කියන්නේ මොකේටද? මට මාට. එතකොට පොංගල් කියන්නේ මොනවද? පොංගල් වලට. පොංගල් වලට. වේනුම් කියන්නේ මොකේටද? වේනුම්. ඕන. දැන් හරිද? මට පොංගල් වේනුම්. දැන් ඉවරද හැමෝම? නේද? සර් තව එකයි. හ්ම්. ලියලා ඉවරයි සර්. හරි. දැන් හරි සර්. බලමු. තව ලියනා ඉන්නවද? තව තුනක් තියෙනවා. හරි හරි ලියන්න. ඔය තුනක් තියෙන ඔච්චර මොනවද ලිව්වේ? ලියන්නකෝ ඉක්මනින්. සර් සෞභාග්‍යමත් කියන දෙමළෙන් කියන්නේ මොකක්ද? සෞභාග්‍යමත් කියනවා එහිනිය මිහි එනිය කියනවා. ඒ ඉනිය කියන වචනේ තමයි ගොඩක් භාවිතා වෙන්නේ. සුභා සෞභාග්‍ය කියලා තියෙනවා. තව වචන ගොඩක් තියෙනවා එක එක එකට. ලියලා ඉවරයි සර්. ආ. තව ලියනා ඉන්නවද? හරි. සර් තව එකයි. ලියන්න.
හරි. ඉවරනේ හැමෝම එහෙනම් බලමු. ඔන්න බලන්න පළවෙනි එක තියෙන්නේ පොංගල්. එහෙනම් ලියවෙන්න ඕන වාක්‍ය මෙන්න මේ විදිහට. එනක්කු පොංගල් වේනුම් මට පොංගල් ඕන. හරි. දෙක තියෙනවා එනක්කු තෝසෙයි වේනුම් මට තෝසේ ඕන. மூன்றாவது එනක්කු ඉඩියප්පම් වනුම් මට ඉන්දියාප්ප ඕන. நான்காவது எனக்கு அப்பம் வேணும் මට ආප්ප ඕන. ඕනේ කියලා දැම්මත් හරි. ඕන. සර් ඕනේ කියලා දැම්මත් හරි. ඔව්. ஐந்தாவது කියන්න. සර් තන්නේ කියන වචනේ බෝඩ් එකේ ලියන්න. ඊළඟ එක එනක්කු තන්නීර් වනුම් මට ජලය ඕන වතුර ඕන. මේ දෙකෙන් කැමති එක. එනක්කු වඩේ වනුම් මට වඩේ ඕන. හරිද හැමෝගෙම? හරි. හරි සර්. පුතාලා ඊට පස්සේ බලාගන්න සෙට් පාඩු ඉරණ්ඩු 1 2 ඒකේ බලන්න තියෙනවා මොනවද කියන්නේ එත්තනේ වේනුම්. එත්තනේ වේනුම්. මොකද එත්තනේ කියන්නේ? මේ වචනේ විතරයි අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ. කීයද? ඔව් කීයද? බලන්න පළවෙනි එක කියන්නේ එත්තනේ වේනුම්. එහෙනම් මට දෙකක් ඕන කොහොමද කියන්නේ? ඉරණ්ඩු ඉරණ්ඩු වේනුම්. තුනක් ඕන. එනක්කු මූන්රු වෙන. එනක්කු මූන්රු වේනුම් මට තුනක් ඕන. එනක්කු මූන්රු වේනුම්. මට හතරක් ඕන. එනක්කු ඔව්. පයිලිනයක් ගන්නවා වගේ. හරි. ඊට පස්සේ ඒ පුතේ එහෙනම් මේ වචනේ ලියා ගන්න පාතින් එතරේ කියන වචනේ ලියලා සිංහල තේරුම ලියා ගන්න. එතරේ කියන වචනේ සිංහල තේරුම මොකද්ද? කීයක්ද? එතරේ කියන්නේ කීයක්ද? හරි එතරේ කියන්නේ කීයක්ද? ලියාගත්තද? එතනේ කියන වචනේ ලියාගත්තා සිංහල තේරුම ලියනවා එකේ. එතනේ කියන්නේ කීයක්ද? හරි. දැන් ලියන්න මෙන්න මේ වචන දෙක. මට මුරුක්කු 3ක් ඕන. පළවෙනි එක. ලියන්න බලන්න දෙමළේ. මට මුරුක්කු 3ක් ඕන. ලියන්න බලන්න දෙමළෙන් ඒක. ලිව්වද? මට මුරුක්කු 3ක් ඕන. දෙමළෙන් ලියන්න ඕන එක. ඒක ලියන්න ඕන දෙමළෙන්. මුරුක්කු කීයක් කියලාද? ඒක ලියනකොට මුරුක්කු මූන්රු කියලා ලියන්න ඕනේ නේද? ඒ මුරුක්කු කීයක්ද වනුම්. එතකොට කොහොමද එන්න ඕන? මුරුක්කු මං කිව්වේ මොකද්ද? මට මුරුක්කු 3ක් ඕන කියලාද? සර් රයිට්. ඔව් සර්. පුතේ එතකොට ලියන්නේ කොහොමද ලියන්නේ අපි කියන්න බලන්න ලියපුවා.
మురుకు మూండ్రు వేణు నాకు మురుకు మూండ్రు వేణు එනක්කු මුරුක්කු මූන්රු වේනු. හරි ඒක තමයි. එනක්කු මුරුක්කු මූන්රු වේනු. මූන්රු වේනු. සිංහල තේරුමත් ලියවද ළමයි මේකේ? අවසර මම සිංහල තේරුම කියවනේ. දෙවෙනි එක ලියන්න. මට වඩේ 4ක් ඕන. මට මුරුක්කු 4ක් ඕන නේද? මට මුරුක්කු 3ක් ඕන. ඊට පස්සේ ලියන්න කියේ මට වඩේ 4ක් ඕන. ලියලා ඉවරයි සර්. ලියවද කොහොමද ලිව්වේ කියන්න බලන්න. එනක්කු වඩේ నాలుగు వేణు වඩේ 4 වෙනි. නක්කු වඩේ 4 වේනු. හරි. පුතාලා දැන් ඕක අපිට ඕන ගාන ඉල්ලන්න පුළුවන් නේද? දැන් ඕක විතරක් නෙවෙයි. හිතන්න පෑන. පෑන් මට පෑන් දෙකක් ඕන. එනක්කු ඉරණ්ඩු පේනේ වේනු. ඔකට තව ඉස්සරහට කැලලක් එකතු වෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. දැන් ඒක තේරෙනව නේද ඔයාලට? එහෙනම් අපි කීයක්ද ඉල්ලන්නේ කියන එක තමයි මෙතන තීරණය කරන්නේ. කීයක්ද ඕන? එතනයි වේනු. මට මුරුක්කු 4ක් ඕන. එනක්කු 4 මුරුක්කු වේනු. මුරුක්කු 4 වේනු. ඒ දෙක ගන්න පුළුවන්. දැන් මේක පැහැදිලි වුණාද පුතේ? දැන් බලන්න යන්න පිටුව 162ට. හරිද? කියවන්න බලන්න ඒකේ තියෙන ටික. එනක්කු කියලා නෑ පුතා. පළවෙනි එක තියෙන්නේ එතනෙයි වේනු 162. මොකක්ද තියෙන්නේ? එතනෙයි වේනු. කියවන්න බලන්න ඒක. එතනයි වෙනු. මොකක්ද එතනෙයි වේනු කියන්නේ? කීයක් ඕනද? කීයක් ඕන? කීයක් ඕනද? ඊට පස්සේ මට කියන්නේ නම් 4ක් ඕන. කොහොමද කියන්නේ? 4 වෙනි. එහෙනම් 2ක් ඕන. ඉරණ්ඩු වෙනි. 10ක් ඕන. వేణు ඔව් 10ක්. 10 వేణు 7 වෙනු 8ක් ඕන. 7 වෙනි. 7 వేణు 8 වෙනු. දෙකක් ඕන. 2 వేణు දැන් පුතාලා ඒ අභ්‍යාසයේ පැහැදිලි නේද හොඳටම? හරි. එහෙනම් ඊට පස්සේ බලන්න ඊළඟ සෙයත් පාඩු මූන්රු කියන එකට යන්න. මූන්රු කියන එකේ තියෙනවා මෙන්න මෙහෙම වචනයක්. පුතාලා මේ වචනේ ලියා ගන්න. මෙන්න මේක. මේක ලියා ගන්න බලන්න. ඒක උච්චාරණය කරන විදිහ කියන්නකෝ. මේක ඉරුක්කු. මේක පුතේ මම ඔයාලට මේ අකුරු හඳුනා ගන්න මෙහෙම ඉරුක්කු කිව්වේ නැත්නම් ඉරුක්කු කියන එක නෙමෙයි මේකේ උච්චාරණය. උච්චාරණය ඉරුක්ක. ඒක ඔයාලට මම කිව්වේ නැත්තේ අකුරු හොයාගන්න බැරි වෙන හින්දා. ඉරුක්ක. ඒකේ තේරුම මොකද සර්? ඉරුක්කු කියන තියෙනවා පුතේ. මොකද්ද සර්? තියෙනවා. ඉරුක්කු කියන තියෙනවා. හරි සර්.
ලිව්වද පුතා? දැන් ලියන්න මෙන්න මේක. හරිද? දැන් ලියන්න මුරුක්කු පහක් තියෙන එපා. වඩේ තුනක් තියෙනවා. ලියන්න බලන්න ඒක. සිංහලෙන් ලියන්නකො වඩේ තුනක් තියෙනවා. වඩේ තුනක් තියෙනවා. හරි සර්. හරිද? වඩේ තුනක් තියෙනවා කියලා නේද කිව්වේ? පුතේ කොහොමද අපි ඒක ලියන්නේ? ඈ? ಮೂರು ವಡೆ ಇರುಕು මොකද්ද? ඉරුක්කු වඩේ ಇರುಕು නෑ. මුන්රු වඩේ ඉරුක්කු වඩේ ಮೂರು ವಡೆ ಇರುಕು. ಮೂರು ವಡೆ ಇರುಕು. ಮೂರು ವಡೆ ಇರುಕು. ವಡೆ තුනක් තියෙනවා. හරිද? ඊළඟට ලියන්න පුතාලා ಮೂರು ವಡೆ ಇರುಕು. දෙවෙනි එක ලියන්න ඉඩ්ලි පහක් තියෙනවා. මේක සර් පොතේ උදාහරණයක් දීලා තියෙනවා. සර් පොතේ උත්තරේ තියෙනවා. හරි. ආප්ප පහක් තියෙනවා. ඉඩ්ලි පහක් තියෙනවා. කමන්න ඒක ලියන්න. ඉඩ්ලි එකද සර්? ඉඩ්ලි කීයද තියෙනවා කියලා? ඉඩ්ලි පහක් තියෙනවා. සර් සර්. හරිද? ලියලා ඉවරද? කොහොමද ලිව්වේ කියන්න බලන්න. ಐದು අප්පම් ඉරුක්කු. ಐದು අප්පම් ඉරුක්කු. ඔක කියන්න පුළුවන්. අප්පම ಐದು ඉරුක්කු කියලා කිව්වත් වැරද්දක් නෑ දරුවනේ. එතකොට ඉඩ්ලි ලියන්නේ. ඉඩ්ලිත් ලියන්න. ඔමේ පූසාපයි. ලිව්වද ළමයි? ඒ දෙක හරි නේද? අර තුන්වෙනි ඉඩ්ලි එකට පස්සේ මොකද්ද කිව්වේ? අප්ප පහක් තියෙනවා. ಹರಿ ಸರ್ හරිද? ලිව්ව නේද? දැන් ළමයි බලන්න 163 පිටුවේ තියෙන ටික. බලන්න කියවන්න. ඉරුක්කු කියන වචනේ මොකද්ද? තියෙනවා එහෙනම් පළවෙනි එකේ තියෙනවා ಐದು ඉට්ලු ඉරුක්කු. මොකක්ද ඒකේ තේරුම? ඉඩ්ලි පහක් තියෙනවා ඉඩ්ලි පහක් තියෙනවා. පහක් තියෙනවා. ඊළඟ එකට දාන්න
මුරුක්කු 6ක් තියෙනවා. කොහොමද කියන්නේ? ආරු මුරුක්කු ඉරුක්කු. ආරු මුරුක්කු ඉරුක්කු. දැන් ඔයාලට කැමති ඉලක්කමක් දාලා ඔය තියෙන ඒවාට කියන්න බලන්න. 5 හ්ම්. ඉරුක්කු. හ්ම්. 7 වඩේ ඉරුක්කු. හ්ම්. හරි. ඔව්. හ්ම්. 3 පිට්ටු වඩේ ඉරුක්කු. මුන්රු වඩේ ඉරුක්කු. මට එහෙනම් කියන්න පුතාලා පුටු 3ක් තියෙනවා. කදිරේ ඉරුක්කු. කදිරේ ඉරුක්කු. පුතේ අංකයක් දාගෙන කෙනා කවුද නම හදාගන්නකො යාගේ? කවුද අංක විතරක් දාගෙන ඉන්නේ? කවුද? අංක දාගෙන එන්න බෑ අනිවාර්යෙන් නමක් දාන්න ඕන. කවුද මේ T 2010 කියන්නේ? නමින් එන්න ඕන. කවුද ඒ නම කියන්න මට? කවුද නම? නෙලිනි කියලා දැම්මේ. නෙලිනිද මේ ඉන්නේ? මම මේ අද නෑ කියලා හිතා හිටියා. අනේ අම්මේ කෙල්ලේ. මම මේ කවුද කියලා බලන්න මට මේ හොයාගන්න බැරුව හිටියේ. නෙලිනි නේද? නෙලිනි. නෙලිනි මයික් එක ඔන් කරන්න පුතා. කවුද නෙලිනි දින්නේ? ඔව් සර්. මම මේ කවුද කියලා හිතාගන්න බැරුව හිටියේ. මං හිතුවා ආද නැහැ කියලා පුතේ. හරි. දැන් තේරුණා නේද පුතේ එහෙනම්? එහෙනම් ඒකෙන් තියෙනවා ඕන කියන වචනේත් දන්නවා, එතනයි කියන වචනේත් දන්නවා, ඉරුක්කු කියන වචනේත් දන්නවා. ඉරුක්කු. පැහැදිලි නේ වචන ටික? පැහැදිලි නේද? හරි. පැහැදිලි සර්. හරි. බලන්න පුතේ එහෙනම් තියෙනවා කියන්න දන්නවා, කීයක්ද ඕන කියන්න දන්නවා. එහෙනම් 10ක් තියෙනවා කීයක් දන්නවා, 20ක් කීයක් දන්නවා. දැන් ඒ ටිකේ ගැටලුවක් නැහැ. දැන් බලන්න ඔය පිටු දෙකේම තියෙන නොදන්න වචනයක් තියෙනවද කියලා. නෑ සර්. තනියෙන් ඒ වචන ටික කියවන්න පුළුවන්ද බැයිද කියන්නේ? පුළුවන්. හයි. හැමෝටම පුළුවන් නේද? හරි. යන්න එහා පැත්තේ පිටු පෙරලන්න දැන්. ඔන්න ඔතෙන්ට ඇවිල්ලා තියෙනවා ඉරුකු කියන වචනේ දන්නවා. ඉල්ලෙයි කියන්නේ මොකේද? නෑ. ඉල්ලෙයි කියන්නේ නෑ. හරිද? එහෙනම් බලන්න පළවෙනි එක තියෙනවා පොංගල් ඉරුක්කු වඩේ ඉල්ලෙයි. මොකද්ද තේරුම කියන්න බලන්න ළමයි. පොංගල් ඉරුක්කු වඩේ ඉල්ලෙයි. පොංගල් දියනවා වඩේ මට ඔය වගේ එකක් මතක් වුණා මෙච්චර දැක්කහම. තලේ ඉරුක්කු මුඩේ ඉල්ලෙයි. ඔළුව තියනවා කේස් නෑ. ඒ කපලනේ. නේද මෙච්චර? තලේ ඉරුක්කු මුඩේ ඉල්ලෙයි. ඔළුව තියනවා කොණ්ඩේ නෑ. කේස් නෑ. මට මෙච්චර දකින්න ඉස්සරලා මතක් වුණේ ඒක. බලන්න. තලේ ඉරුක්කු මොකක්ද ඒ කියන්නේ මෙච්චර? ඔළුව ඉත තියනවා. මුඩි ඉල්ලේ. මොකද්ද? කොණ්ඩේ නෑ. නේද? එහෙනම් බලන්න දෙවෙනි එක කියන්න බෑ. ඉඩ්ලි ඉරුක්කු මොනවද දාලා කියන්නේ? ඉඩ්ලි තියෙනවා මොනවද නැත්තේ? දෝසෙ ඉල්ල. ඔව් දෝසෙ ඉල්ලේ. ඔය කියන්නේ. ඉඩ්ලි ඉරුක්කු දෝසෙ ඉල්ලේ. අප්පම් පාදකරක් දාන්න මොන හරි? ලඩ්ඩු ඉරුක්කු ඉරුක්කු ඉල්ලෙයි. ඔව් ලඩ්ඩු ඉරුක්කු අප්පම් ඉල්ලේ, ඉඩියප්පම් ඉල්ලේ. ඕන එකක් දාගන්න පුළුවන්. ඉදියප්පම් වඩේ අප්පම් ඉරුක්කු ඉදියප්පම් ඉල්ලෙයි. ඕන එකක් දාගන්න පුළුවන් නේද? එහෙනම් ඉල්ලේ කියන වචනේ ඔයාලා දන්නවා. ඒ ගැන අපිට කතා කරන්න ලොකුවට නැහැ. හරිද? ඒ ටික දන්නවද? එහෙනම් මට කියන්න බත් නෑ කිරිබත් තියනවා කොහොමද කියන්නේ?
Toro irei. පාසරු ඉරුක්කු පාසරු ඉල්ලේ තෝරු ඉල්ලයි පාර්සරු ඉරුකු. පොත තියනවා පෑන නැහැ. Puta. පුත්තහම් ඉරුක්කු ඒනේ ඉල්ලේ උත්තහම් ඉරුක්කු පේනේ ඉල්ලේ ඉල්ලේ. උත්තහම් ඉරුක්කු පේනේ ඉල්ලේ. හරිද? හරි නේද? හරිද? පැහැදිලි වුණාද? ඊට පස්සේ මට කියන්න චොක්ලට් තියෙනවා ටොපි නෑ. අද ටොපියට කියන්නේ ටොෆිම තමයි. චොක්ලට් චොක්ලට් බල චොකලට් වලට කියන්නේ චොක්ලට්ම තමයි. ටොෆි ඉල්ල චොකලට් ටොපි ඉල්ලේ. චොක්ලට් ඉරුක්කු ටොෆි ඉල්ලේ. නේද? එහෙනම් කියන්නේ අඹ තියනවා කෙසෙල් නෑ. අඹ තියනවා කෙසෙල් නෑ. மாம்பழம் இருக்கு வாழைப்பழம் இல்லை வாழைப்பழம் வாழைப்பழம் இல்ல මාම්පලම ඉරුක්කු වාලේපලම ඉල්ල. ඕනේ. මට ජනාධිපති එකක් කියන්න ඕනේ. ආයෙ ඕනේ නැහැ කියලා හිතනවා. හරිද? මේ මෙත්සරට වගේ එකක් මතක් වුණා. ඕනේ නැහැ කියලා හිතනවා. පවුනේ නේද? එහෙනම් මට කියන්න peer තියනවා රම්බුටන් නැහැ. කොයියාපලම් පළම රම්බුටාන් ඉල්ලේ රම්බුටන් ඉල්ලේ. ඔය කොයියාපලම ඉරුක්කු රම්බුටන් ඉල්ලේ. රම්බුටන් ඉල්ලේ. මොකද මතක් වුණේ ඒක දැන් අමතකුණා. ටිකක් වෙලාවට අමතක වෙනවා. ඒ වෙලාවට ශනික වෙන උත්තරේ. හරිද? එහෙනම් මට කියන්න වැස්ස තියනවා වතුර නැහැ. අලුත් පැත්තකට බලමු හඩ ගන්න. වැස්ස තියනවා වතුර මලේ ඉරුක්කු ඔව් තන්නීර් මලේ ඉරුක්කු තන්නීර් ඉල්ලේ මලේ ඉරුක්කු තන්නීර් ඉල්ලේ. මලයි ඉරුක්කු ඉරුක්කු තන්නීර් ඉල්ලේ වැස්සට වතුරට වැස්සට මොකද්ද කියන්නේ? මලේ කන්දර කියන්නේත් මලේ වැස්සට කියන්නේත් මලේ. එහෙනම් මට කියන්න ඉර තියනවා අවුව නැහැ. සූර්යන් ඉරුක්කු ඔව් සූර්යන් ඉරුක්කු ඔව් සවුව අවුවට කියන්නේ වෙයිල්. இல்லை දැන් කියන්න බලන්න. සූර්යන් ඉරුක්කු වෙයිල් ඉල්ලේ සූර්යන් ඉරුක්කු වෙයිලි ඉල්ලේ. එහෙනම් කියන්න හඳ තියනවා තරු නැහැ. නීලා ඉරුක්කු ඉල්ලා ඉරුක්කු තරුවල තරු ඉල්ලේ නට්චත්තිරම් නත්තතිරම් ඉල්ලේ. නට්චත්තිරම් ඉල්ලේ. මොකද නිලා ඉරක්කු නට්චත්තිරම් ඉල්ලේ. වැස්ස තියනවා දේ දුන්න නැහැ. මලේ මලයි ඉරුක්කු ඔව් දේ දුන්න. වානවිල් 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 ඉල්ලේ. වැස්ස තියනවා දේ දුන්න නැහැ. මලේ ඉරක්කු වානවිල් ඉල්ලේ. හරි නේද? පුතාලා දැන් මේ ටික පැහැදිලි නේද? ඕන දෙයක් ওই විදිහට දාලා කියන්න පුළුවන් නේද? තස් තියනවා ගෙඩින හරි කියන්න. මරංගල් ඉරුක්කු ආයි ඉල්ලේ. ගස් තියනවා ගෙඩි නැහැ. බලන්න ඕන දෙයක් ඔයාලා දන්න වචන දාලා ওই විදිහට කතා කරා. ඒ වගේ ටිකක් වාලේ දින උළු නෑ හරිද පුතේ? පැහැදිලි නේද ළමයි? හරි. හරි ළමයි දැන් පැහැදිලි. දැන් බලන්න 165 පිටුවට යන්න. 165 පිටුවේ තියෙනවා කෑම ටිකක් දීලා.
පළවෙනි එක කෑම අතරේ මැද තියෙනවා වචනයක්. මොකක්ද මේ වචනේ බලන්න? දුංගල් එඩුංගල් කියලා කියනවා. මොකක්ද එඩුංගල් කියන එකේ තේරුම? ගන්න එඩුංගල් කියන්නේ ගන්න. එඩුංගල් කියන්නේ ගන්න. හැමෝම දැනගන්න ඕන. පැන්සලෙන් හරි සටහන් කරගන්න දන්නේ නැත්නම් එඩුංගල් කියන්නේ මොකද්ද? ගන්න. එඩුංගල් කියන්නේ ගන්න. දෙවනි වචනේ ඒක දන්නවා හොඳට. ඒක නොදැන හිටියොත් තමයි පුදුමේ තියෙන්නේ. ඒක දන්නවා. තාප්පිඩුංගල් කියන එක. ඒක හොඳට දන්නව නේද? අරහි මතක් වෙනවා දැන් මෙච්චරට සාප්පිඩුංගල් නේද? අන්න මතක් වෙලා දැන් ඉන්න බැරුව ඉන්නේ. එහා පැත්තේ වචනයක් තියෙනවා ඊළඟ මොකද්ද? කුඩියුංගල්. මොකද්ද? කුඩියුංගල් කියන්නේ බොන්න. ඊළඟ එක නම් මේ මතක තියනවද මන්ද ඉතින් බලන්න මොකක්ද ඊළඟට තියෙන්නේ? මොකක්ද මේ දවස්වල වැඩියෙන්ම හොදන්න කියලා කියන්නේ මොකද්ද පුළුවන් නම් කියන්න? කයි කාලු උංගල් අත සෝදන්න නේද? කයි කාලු උංගල්. එහෙනම් මේ වචන ටික දන්නව නේද පුතාලා? මට දැන් ආපහු පළවෙනි වචනේට යන්න. එඩුංගල් වඩේ ගන්න කියන්නේ කොහොමද? වඩේ එඩුංගල් වඩේ එඩුංගල් නේද? ඊට පස්සේ තෝසේ ගන්න. තෝසේ එඩුංගල්. එහෙනම් මට කියන්න මුරුක්කු කන්න. මුරුක්කු සාපිඩුංගල්. right. එහෙනම් කියන්න කිරි බොන්න. පාල් කුඩියුංගල්. ඊළඟට කියන්න මුහුණ සෝදන්න. මුහම් කළුගුංගල්. මුහම් කළුගුංගල්. මොකද්ද මුහම් කළුගුංගල් කියන්නේ? මොකද්ද මින්ජනාදී? තින්නින්ග කියන්නේ මොකේද? එන්නේ. තින්නින්ග කියන්නේ පුතේ තින්නින්ග නෙවෙයි තින්නුංග කන්න. තින්නු. මේ කතා කරන භාෂාවෙන්ද? ඔව් තින් කියන කතා කර ලේඛනයටත් කියනවා. තින් කියන්නේ ගොඩක් වෙලාට පුතේ තින්නුංග කියන්නේ දැන් අපි කියමුකෝ දැන් ඒක භාවිතා කරන තැන් තියෙනවා. තින් කියලා කියන්නේ සතුන්ට අරහෙමේ කියලා මේ තින්නුංග. කියන්නේ සත්තු එම. හැබැයි සමහර තැන්වල ලේඛනයේ ඔය පරණ පොත්වල යාපනයේ දෙමළ වල තින්නුංග කියලා මේ කන්න කියන භාෂාව කියලා භාවිතා කරලා තියෙනවා. නැතෝ ඒ තින්න කියන්නේ කනවා සත්තු කනවා. සත්තුන් කියන එකට එතකොට ඒක භාවිතා කරලා තියෙනවා දැන් ගොඩක් තැන්වල නෑ. නමුත් ඒක විවහාරයේ යාපනයේ භාෂාවේදී භාවිතා කරනවා තින්නුංග කියන එක. නැත්තම් ඒක භාවිතා කරන්නේ ගොඩක් සත්තුන්ට කන්න කියන්න නායි තින්නුංග. බල්ලට කන්න කියනවා. අන්න ඒ වගේ භාවිතා කරන්නේ. හැබැයි මේ ඔය යාපනයේ දෙමළ වගේ ඔය සමහර ලේඛන ග්‍රන්ථවල භාවිතා වෙලා තියෙනවා තින් කියන වචනේ. ඒක සාපිඩුංගල්, තින්නුංගල්, උන්නුංගල් ඒ වගේ වචන තියෙන ඔක්කොටම. Sir, thank you. හරි පුතා හරි. දැන් ඊට පස්සේ තියෙනවා ප්‍රහෙලිකාව ඇඳලා පුරවන්න. ඊළඟ කාරණේ මම අර වචන ටික මතක තියාගන්න කීවේ එඩුංගල් කියන එකෙන් ඔය වචන ටික දාලා එඩුංගල් කියලා ලියලා සම්පූර්ණ වාක්‍ය හදන්න ඕන පොතේ. කොහොමද? වඩේ එඩුංගල්, තෝසේ එඩුංගල්, මුරුක්කු එඩුංගල්. ඒ වගේ දැන් එක දෙයක් මතක් වෙනවා. මොකද? සෝරු එඩුංගල් කියලා කියවේ. එතෙන් බඩගින්නේ නේද? ඒ විදිහට ඔය රූප සටහන් ටිකේ තියෙන ටික පොතේ ලියන්න ඕන ඔක්කොම. නේද? තලේ ඉරක්කු මුඩි ඉල්ලේ. නේද මෙච්චර? සාපිඩුංගල් කුඩියුංගල් කළුංගල් ලියනවද? ඔව් ඒ ටික ලියලා දැන් නෙමෙයි. ඔය ටික ගෙදරදී හදන්න ඕන. දැන් අදට පන්තිය ඇති නේද? අර ඒ වතුර ගහලා යට වෙලක් දන්නේ නැහැ. නියමනා වෙන්න එපා සර්. 165 සහ 66
අරගෙන තියෙන පුතේ මේ ප්‍රහේලිකාවේ තියෙන ඔය වචන ටික මාපෝ හදන්න තියෙන්නේ. වඩේ වලට මොනවද කියන්නේ? මොනවද? උඳු වඩේ වල. උළුඳු වඩේ. මෙන්න මෙහෙම ලියන්න. උළුඳු වඩේ. උඳු වඩේ වලට තියෙන්නේ වඩේ කියලා. උළුඳු වඩේ. මෙන්න මෙහෙම තියෙන උළුඳු කියලා. උළුඳු ඒක අර ප්‍රහේලිකාවේ තියෙන එක ලියන්න ඉඩ නැහැ නේද? ඉතින් වඩේ කියලා ලියන්න. කොටු දෙකයි තියෙන්නේ. ඔව් ඒකට වඩේ කියලා දාන්න. උළුඳු වඩේ. ඔය දෙන ඉන්ටර්නෙට් තියෙන උළුඳු වඩේ, කීර වඩේ, පරිප්පු වඩේ, ඉරාල් වඩේ මොනවාද? උළුඳු වඩේ කියන්නේ උඳු වඩේ. කීරේ වඩේ කියන්නේ පලා වඩේ. පලා මේවද කරන්න ඕනේද? කරන්න. උළුඳු වඩේ, කීරේ වඩේ, පරිප්පු වඩේ, ඉරාල් වඩේ. ඉරාල් වඩේ කියන්නේ ඉස්සු වඩේ. සර් ඔව්. 165 වෙනි එකේ පස්සේ අන්තිම පේලියේ අන්තිමේ මොනවද තියෙන්නේ? අන්තිමේට තියෙන එතන පුතේ පිට්ටු. පිට්ටු. ඔව් මතක් වෙනවා මොනවද චොක්ලට් රෝල් මතක් වෙලා. ඒවා හරි දරුවනේ. එහෙනම් ওই ටික ගෙදරදී කරන්න.